10:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉනු කාබ්‍රෝහිය. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. 22වෙනි සංශෝධනය ගැසට් කර සති 5කින් විවාදයට. පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී හෙට. එක් රටක් එක නීතියක් කොමිෂන් වාර්තාව ජනාධිපතිතුමා වෙත. විදේශ ලේකම්වරයේ සහ ඇමරිකානු දූත පිරිස අතර හමුවක්. මෙරට කෘෂිකාර්මික පුනර්ජීවනය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මක් සහිත යෝජනාවලියක්. දුම්රිය පහසුකම් පුළුල් කෙරේ. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඉන්දියාවෙන් ආනයනයට පියවර. පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමේ. ඉන්දියා අගමැති සහ එක්සත් අරාබි එමිල් රාජ්‍යයේ ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා. ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ලේදී ආරම්භයි. 22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත ගැසට් කර සති 5කින් අනතුරුව පාර්ලිමේන්තුවේ විවාදයට ඉදිරිපත් කළ හැකි බව ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසයි. එම කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය පළ කර දින 7ක් ගෙවී ගිය පසු පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කළ හැකි බව හෙතෙම කියයි. 22වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය පසුගියදා හිමි විය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට පැවැත්වේ. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීමේදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කරන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි. එක රටක් එක නීතියක් පිළිබඳ විශේෂ ජනාධිපති කොමිෂන් වාර්තාව එහි සභාපති පූජ්‍ය ගල්ගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බහර දෙනු ලැබූහ. කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ එය සිදුවේ. එම වාර්තාවේ අන්තර්ගතය පිළිබඳ සම්පූර්ණ නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරන බව ජනාධිපති මාධ්‍යංශය සඳහන් කරයි. විදේශ ලේකම් අරුණී විජේවර්ධන මහත්මිය මෙරට සංචාරයක නිරත ඇමරිකානු ජ්‍යෙෂ්ඨ දූත පිරිස ඊයේ හමුවිය. එක්සත් ජනපදයේ භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ආසියානු භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් රොබර්ට් ක්‍රැපෝට් මහතා සහ දකුණු සහ මධ්‍ය ආසියානු නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩල්නි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම ජ්‍යෙෂ්ඨ දූත පිරිස පසුගියදා මෙරටට පැමිණියහ. මෙම හමුව කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේදී සිදුවිය. මෙරට ජනතාවගේ යහපැවැත්ම සඳහා දායක වන දෙරට අතර පවත්නා අන්‍යෝන්‍ය වශයෙන් වාසදායක ශක්තිමත් සහ බහුවිධ ද්විපාර්ශ්වික හවුල්කාරීත්වය විදේශ ලේකම්වරියගේ පැසසුමට ලක්විය. රට තුළ පවතින ආර්ථික තත්ත්වයේ හේතුවෙන් ශ්‍රී ලංකාව අත්දකින බහුවිධ අභියෝගවලට මුහුණ දීම සඳහා ඇමරිකාවේ සහාය ලබාගත හැකි ක්ෂේත්‍ර පිළිබඳ ශ්‍රී ලංකා පාර්ශවය සාකච්ඡා පැවැත්වුවේ. ශ්‍රී ලංකා රාජ්‍යයේ ජ්‍යෙෂ්ඨ මෙදිහත්කරුවන් හමුවීමටත් අදාළ ගැටලු පිළිබඳව මෙන්ම දෙරට අතර හවුල්කාරීත්වයේ පැතිකඩ පිළිබඳ සාකච්ඡා කිරීමටත් ලැබුණු මෙම අවස්ථාව එම දූත පිරිස ඇගීමට ලක් කළහ. මෙම දූත පිරිස මෙරට සිදු කළ නිල සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ ඇමති ජී.එල්. පීරිස්, විදුලි බල ඇමති කංචන විජේසේකර, මහ බැංකුව අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ සහ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන යන මහතුරුද හමු වූහ. කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනයේ වෙමින් සිටි රඳවියන් 600කට ආසන්න පිරිසක් අද උදෑසන පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහල් තල්දුව මහතා පවසයි. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් ආරක්ෂක මෙහෙයුම් දැන් ක්‍රියාත්මකයි. ඒ සඳහා 500කට ආසන්න හමුදා බලයනියක් යොදවනු ලැබ සිටිති. ආරක්ෂක වැට කඩා බිඳ දමා මෙම පිරිස පලා ගොස් ඇත. සුංගාවිල මාර්ගයේ දෙපස පිහිටි සෝමාවතියේ ජාතික වනෝද්‍යානයේ ඔවුන් සැඟව සිටින බව ආරක්ෂකාංශය පවසයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්.
අලුත් වැඩියා කරන ලද දුම්රිය කට්ටල යොදා ගනිමින් වඩාත් කාර්යක්ෂම දුම්රිය සේවයක් ජනතාවට ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අරමුණ බව දුම්රිය සමානාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි. දුම්රිය ධාරිතාවී සීමා පවතී. ප්‍රවාහන ක්‍රම අඩාලු වූහොත් සෑම මගියෙකුටම දුම්රියෙන් ගමන් කිරීමට හැකි පරිදි කෙටිකාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවට නොහැකි බව ඔහු පවසයි. එහෙත් දිගු කාලීන ක්‍රමවේද ලෙස මාර්ග පද්ධතිය දියුණු කරමින් නව දුම්රිය යෙදවිය හැකි බව ඔහු පෙන්වා දෙයි. ජාතික ගුවන්විදුලියේ සුභාරතී සංවාද මණ්ඩපයට අද එක්වෙමින් ඔහු මේ බව කීවේය. දැනටමත් දුම්රිය මාර්ග රැසකට නව දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර තිබේ. එමෙන්ම ඇතැම් මාර්ගවල ධාවනය වූ පැරණි දුම්රිය කට්ටල වෙනුවට නව දුම්රිය කට්ටල යොදවා ඇත. දුම්රියවල මැදිරි සංඛ්‍යාවද වැඩි කර තිබේ. ඇතැම් දුම්රිය ගමනාන්ත දීර්ඝ කර ඇතැයි දුම්රිය සමානාධිකාරීවරයා පැවසීය. දුම්රිය දෙපාර්තමේන්තුවට ඉන්ධන සම්බන්ධ ගැටලුවක් මෙතෙක් පැන නැගී නැත. එහෙත් කාර්ය මණ්ඩලයේ සේවයට වාර්තා කිරීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව හිතෙම සඳහන් කළේය. කාර්ය මණ්ඩලයේ සේවයට වාර්තා කිරීමේ වාගේ යම් ගැටලුකාරී තත්ත්වයන් මතුවලා තියෙනවා. අපි හැකි පමණ එම ගැටලුකාරී තත්ත්වයන් සමනය කරගෙන මේ අවස්ථාවේ වඩා වැඩි සේවයක් ජනතාව සඳහා ලබා දීමට කටයුතු කරනවා. දුම්රිය දෙපාර්තමේන්තුව රජමගින් පවත්වාගෙන යන්නේ මගී ජනතාව සඳහා සහනදායී මිලකට සේවයක් ලබා දීම. නමුත් යම් දවසක ඒකේ සහනදායී මිලකට සේවය ලබා දීමෙන් වන ගැටලුව තමයි ඒ යන වියදම පියවා ගන්න බැරි වෙනවා සහනදායී මිල බිම කිරීම මත. ඒක ඉදිරියේදී භාණ්ඩාගාරයට බරක් වෙනවා. නමුත් රජයේ දෙපාර්තමේන්තුව භාවිතා කරන්නේ සහනදායී මිලට සේවයක් ලබා දීමට. අපි මේ අවස්ථාවේ තිබු නිසා උපරිම සේවයක් ලබා දීමට අපි කටයුතු කරනවා. මේ අවස්ථාවේ ප්‍රධාන අරමුණ මේ අවස්ථාවේ ඒක. වෘත්තීය සමිතියේ තීන්දුව ගැනීමේදී පළමුවෙන් ආයතනයේ පැවැත්ම පිළිබඳ අවධානය යොමු කළ යුතු බව ඇමති නිමල් සිරිපාල් ද සිල්වා මහතා පවසයි. විශේෂයෙන් එවැනි තීරණ ගැනීමට පෙර ඒවා තම ආයතනයේ අභිවෘද්ධියට කොතරම් ඉවහල් වන්නේද යන්න සිතා බැලිය යුතුය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කටුනායක ගුවන්තොටුපළ සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සංවිධාන කළ පහවසර ශිෂ්‍යත්ව විභාගයේ සමත් දූවරුන්ට ත්‍යාග පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි. කටුනායක ගුවන්තොටුපළ සම්මන්ත්‍රණ ශාලාවේදී එම උත්සවය පැවැත්විනි. ආයතනයේ කටයුතුවලදී දේශපාලන බැඳීම් වලින් හා දේශපාලන දෘෂ්ටි කෝණයන්ගෙන් තොරව යහපත සඳහා කටයුතු කරන්නට ඕන. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඒක ඉතාමත්ම අවශ්‍යයි. මොකද මේ රට ආර්ථික ප්‍රපාතයකට වැටිලා තියෙන්නේ. මේ ප්‍රපාතයට වගකිය යුතු බොහෝ පුද්ගලයන් ඉන්නවා. නමුත් දැන් අපිට තියෙන්නේ අතීතය ගැන කතා කරන දේ නෙවෙයි, අනාගතයේ ගොඩනැංවීම සඳහා මේ වර්තමාන තත්ත්වයෙන් කොහොමද අපි ගොඩ එන්නේ කියන කාරණේ අපි හිතන්නට ඕන. වර්තමාන තත්ත්වයෙන් අපි ගොඩ එන්නට නම් අපිට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. ජාත්‍යන්තර සහයෝගය අවශ්‍යයි. IMF එක සල්ලි දෙනවා නම් සල්ලි දෙන්නේ ඒ සල්ලි කොහොමද ගෙවන්නේ කියලා අපි පැහැදිලි වැඩපිළිවෙලක් දැක්වුවොත් පමණයි. ඒ නිසා අපිට සිද්ධ වෙනවා යම් යම් ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න. ඒවා අපි කැමති වුණත් අකමැති වුණත් කරන්න ඕනේ. අපි අකමැති කියලා නොකර හිටියොත් මුළු රටම ප්‍රපාතයට තවත් යනවා. මෙහිදී සිසුවෙකුට මුදලින් රුපියල් 10,000ක් පාසල් බෑගයක් සහ පොත් කට්ටලයක්ද ඉදිනදි වාහනය සහ ගුවන්තොටුපළ හා ගුවන් යානයක් නැරඹීමට අවස්ථාව හිමි වෙයි. බන්ධනාගාර ගතව සිටින තම සැමියාට සිරුරේ සංගවාගෙන අයිස් මද්‍රව්‍ය රැගෙන ආ 21 හැවිරිදි කාන්තාවක විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. අගුණකොළ පැලස්ස බන්ධනාගාරයේ මෙම වැටලීම සිදු කර ඇත. මෙහිදී අයිස් මද්‍රව්‍ය මිලිග්‍රෑම් 2160ක් සොයාගෙන ඇත. මේ වසරේ මුල් මාස 6 තුළ මෙරට අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5කි. මේ මාසයේදී පමණක් අපනයන ආදායම ඩොලර් මිලියන 900ක් පමණ විය. බාණ්ඩ අපනයනින් වසර අවසන් වන විට ඉලක්කය ඩොලර් බිලියන 12.5කි. ආර්ථික අර්බුදයේ විසඳා ගැනීමට අවශ්‍ය වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 3කි. රජයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ එම මුදලයි. අපනයන ආදායමෙන් ඩොලර් බිලියන 5ක් ලැබේ නම් ආර්ථික ගැටලුව විසඳා ගැනීමට නොහැකි වන්නේ මන්දයි බොහෝ දෙනා ප්‍රශ්න කරති. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු රේගු අධ්‍යක්ෂ ආර්ථික උපදේශක පරාක්‍රම බස්නායක මහතා. ඇත්තටම ලංකාවේ අපි සාමාන්‍ය වශයෙන් දන්න දෙයක් තමයි ආනයන අපනයන පරතරයක් තියෙනවා. ඒකෙන් ආනයන කිරීමේදී සහ අපනයන කිරීමේදී ඒ පරතරය අපි අවාසිදායක විදිහට තමයි මෙච්චර කාලයකට පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ.
ඒ කියන්නේ අපි වැඩියෙන් ආනයනය කරනවා අඩුවෙන් අපනයනය කරනවා. එයිමයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ தත්ත්වය තමයි ඉදිරියේදී වෙනස් කරගන්න ඕනේ. අපේ අපනයන ආදායම වැඩි කරගන්න ඕනේ. අපේ ආනයන ආදායම අඩු කරගන්න ඕනේ. අපනයන ආදායමට අමතරව අපේ තිබුණු අනිකුත් ආදායම් දැන් වාක් අඩු වෙලා තියෙනවා. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරේ ඊළඟට මේ විදේශ ප්‍රේෂණ මේවා අඩු වෙලා තියෙනවා. ඒකට මේ ඔක්කොගේම එකතුව තමයි මෙච්චර කාලයකට අපේ ආනයනයන් සඳහා අපි යොදවගත්තේ. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනයට කටයුතු යොදා ඇතැයි ඇමති ඩග්ලස් දේවානන්ද මහතා පවසයි. ඒ සඳහා කන්කසන්තුරේ වරාය භාවිත කිරීමට තීරණය කර ඇතැයි හෙතෙම පැවසුවේ කිල්නොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමට ඊයේ එක්වෙමිනි. මේ යටතේ ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින් හා සාධාරණ මිලකට ලබාගත හැකි බව අමාත්‍යවරයා කීවේය. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවා මෙම සතියේ සිට මුල් දින 3ට පමණක් සීමා කෙරේ. ඉතිරි දින 2 නිවසේ සිට රාජකාරී කිරීමට සේවකයන්ට ඉඩ ලබා දී ඇතැයි කොමසාරිස් ජෙනරාල් සුමිත් අල්හකෝන් මහතා පවසයි. ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව ඉන්ධන නොමැතිවීම නිසා තාවකාලිකව වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කරයි. මෙම තත්ත්වයේ හමුවේ උග්ගස් රැගෙන නොයන ලෙස ගොවින්ට උපදෙස් දී ඇත. මේ වන විට කපා ඇති උක්දඬු පමණක් ඇඹරීමට කටයුතු කරන බව පැල්වත්ත ඒකකේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මේජර් වජිර කුමාරතුංග මහතා පවසීය. කර්මාන්ත ශාලාවේ ටර්බයින් යන්ත්‍රය අක්‍රිය වී ඇත. කර්මාන්ත ශාලාවට විදුලිය ලබා දී ඇත්තේ ඩීසල් මගින් ක්‍රියාත්මක කරන විදුලි උත්පාදක යන්ත්‍රයක් මගිනි. කර්මාන්ත ශාලාවේ දෛනික මෙහෙයුම් සහ එහි වාහන සඳහා ඩීසල් ලීටර 4000ක් පමණ අවශ්‍ය වේ. අත්‍යවශ්‍ය සේවකින් පමණක් කැඳවීමටද පාලන අධිකාරිය තීරණය කර ඇත. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පුනර්ජීවනය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මක් සහිත යෝජනාවලියක් ඇමති මහින්ද අමරවීර මහතා වෙත ඊයේ බාර දෙනු ලැබින. රසායනික පොහොර ආනයනය හා කාබනික වගාව රටේ සහල් නිෂ්පාදනයේ ඉහළ නැංවීම අපනයන ඉලක්ක කරගනිමින් දේශීයව වගා කළ හැකි භෝග වර්ග ප්‍රචලිත කිරීම ජාතික එළවලු හා පළතුරු අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා පියවර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් මෙම යෝජනාවලට ඇතුළත් කර තිබේ. කෘෂිකර්මාන්තයේ නගා සිටුවීම සඳහා කෙටිකාලීන යෝජනා 11ක්ද මෙම සැලැස්මට ඇතුළත්ය. මේ ක්‍රියාවට නැංවීමේදී කෘෂිකර්මාන්තයට අයත් සීලු ආයතනවල සහයෝගය ලබා ගන්නා බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් අජන්තද සිල්වා මහතා මෙම අවස්ථාවට එක්වෙමින් පැවසීය. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආකිරෙන හීගොඩ හුලංකන්ද කටුවන ප්‍රධාන මාර්ගයේ හුලංකන්ද සිට කටුවන දක්වා කොටස දැඩි ලෙස අබලන් වී තිබේ. මේ හේතුවෙන් පාසල් සිසුහු මෙන්ම රැකිරක්ෂාවලට යන බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවකට මුහුණ දී සිටිති. ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය වන තේදලු ප්‍රවාහනයටද මෙමගින් බලපෑම් එල්ල වී තිබේ. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරී සභාපතිතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්සත් අරාබි එමිරාජ්‍යයේ ජනාධිපති සෙයිඛ් මොහමඩ් බින් සයිඩ් අල් නයන් මහතා සමග අබුඩාබියේදී අද ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඉන්දියාව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය අතර උපාය මාර්ගික සහයෝගීතාව සඳහා තවදුරටත් කැපවන බවට නායක දෙපළ එහිදී ප්‍රතිඥා දුන්හ. ඉන්දියාව සහ එක්සත් අරාබි එමිරාජ්‍ය අතර වෙළඳාම සහ ආයෝජන තවදුරටත් ඉහළ නැංවීමට මෙහිදී සාකච්ඡා කෙරින. 2021-2022 වසරවලදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඩොලර් බිලියන 72ක් පමණ විය. එක්සත් අරාබි එමිරාජ්‍ය ඉන්දියාවේ තුන්වෙනි විශාලතම වෙළඳ සහකරු වන අතර දෙවෙනි විශාලතම අපනයන ගමනාන්තයයි. අමරිකා එක්සත් ජනපදයේ ඇෆ්ගනිස්තානයට මානුෂ්‍ය ආධාර ලෙස ඩොලර් මිලියන 55කට ආසන්න ක්ෂණික ආධාර ලබා දෙන බවට නිවේදනය කරයි. පසුගිය සතියේ රටට බලපෑ භූමිකම්පාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මෙම මුදල් පිරිනමන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටන් බ්ලින්කන් මහතා ප්‍රකාශ කරයි.
මෙම අරමුදලත් සමග පසුගිය වසර තුළ ඇමරිකාව මානුෂ්‍ය ආධාර ලෙස ඩොලර් මිලියන 774ක් ඇෆ්ගනිස්තානයට ලබා දී තිබේ. කොලොම්බියාවේ බන්ධනාගාරයක ඇති වූ ගින්නකින් පුද්ගලයන් 51 දෙනෙකු මිය ගොස් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇතැයි එහි බලධාරීහු පවසති. කලහකාරී ලෙස හැසිරුණු බන්ධනාගාර රැඳවියන් එහි තිබූ මෙට්ටවලට ගිනි තබා තිබේ. එහි ගිනි නිවීමේ පද්ධතියක් නොමැති වීමෙන් ගින්න මැඩ පැවැත්වීමට නොහැකි වී ඇත. මෙම අනතුර සිදුවන අවස්ථාවේ රැඳවියන් 180 දෙනෙකු එහි සිටි බව එරට මාධ්‍ය වාර්තා කරයි. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂාවේ ගම්මානය ආරම්භ කෙරේ. හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රමුඛතම ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය මෙයයි. දිස්ත්‍රික්කයේ ලුණුගම් විහෙර කොට්ටාශී කැන්දගස් මංකඩ ගම්මානයේ පිහිටුවන මෙම ව්‍යාපෘතියට ප්‍රජා මධ්‍යස්ථානයක්, සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් සහ ක්‍රීඩා මණ්ඩපයක් ඇතුළත් වේ. මේ සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 60කට අධිකය. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ ආරම්භ වීමට පෙර ඔස්ට්‍රේලියානු සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක ෂෙන් වෝන්ට උපහාර පුද කෙරිණ. ඊට අදාළ උපහාර සමෘතිලිනිය ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශමී සිල්වා මහතා විසින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක් මහතා වෙත පිරිනැමුණු ලැබින. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, මුත්තයා මුරලිදරන්, රොමේෂ් කළුවිතාරණ, උපුල් චන්දන ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ. 2004 සුනාමි ව්‍යසනයේදී ෂේන් වෝන් මෙරටට ඉටු කළ සේවය ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහන්ද සිල්වා මහතා මෙහිදී සිහිපත් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ ආරම්භ විය. කාසිය වාසී දිනා පළමුවෙන් පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර කඩලු 3ක් දැවී ලකුණු 74ක් ලබා සිටියේය. පැතුම් නිශ්ශංක ලකුණු 23කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් ලකුණු 3කට දැවී ගියේය. දෙබුත් කරුණාරත්න ලකුණු 28කට දැවී ගියේය. ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 15ක්ද ලබා කඩුලේ රැඳී සිටී. පන්දු එවීමේදී මිචෙල් ස්ටාක් සහ පැට් කිමින්ස් කඩුලු 1 බැගින් බිඳ හෙළූහ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. ශ්‍රී ලංකා මහ බැංකුව ජාත්‍යන්තර ගනුදෙනු වාර්තා කරන පද්ධතියක් හඳුන්වා දෙයි. බැංකු පද්ධතිය හරහා සිදුවන ජාත්‍යන්තර ගනුදෙනු සහ දේශීය විදේශීය මුදල් ගනුදෙනු අධීක්ෂණයේ පද්ධතියක් ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව හඳුනා ගනිමින් බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු සහ විශේෂිත බැංකුවල සහභාගීත්වයේ සහිතව මෙම නව දත්ත රැස්කිරීමේ පද්ධතිය ක්‍රියාවට නංවා තිබේ. ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණය පිළිබඳ යනු ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතිය යනු දේශ සීමා අතර සිදුවන ගනුදෙනු සහ දෙස් විදෙස් මුදල් ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක දත්ත රැස්කිරීමේ පද්ධතියකි. මෙමගින් දැනට පවතින පද්ධතියන්හි අඩුපාඩු රාශියක් පිරවීමට හැකිවනු ඇත. එමෙන්ම එම සංඛ්‍යානමය සහ න්‍යාමන සහ විවිධ පැතිකඩ රැසක දත්ත සැපීමෙන් ප්‍රතිපත්ති සම්පාදනයට උපකාරව වනු ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට mountain bike. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust හරහා අවමය වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදලක් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. අඟුටුකොළ පැලස්ස කෘෂි පර්යේෂණ ආයතනයේ අනුග්‍රහයෙන්
AG1 යන මෙයින් නව රටකජු ප්‍රභේදයක් නිෂ්පාදනය කර තිබේ. මෙම ප්‍රභේදය අක්කරයක වගා කිරීමෙන් ටොන් 5ක අස්වැන්නක් ලබාගත හැකිය. මෙම රටකජු සුදු පැහැයෙන් යුක්තය. ඒවා රසකැවිලි නිෂ්පාදනයට යෝග්‍ය ලෙස නිර්දේශ කර තිබේ. ඕනෑම ප්‍රදේශයක මෙම ප්‍රභේදය වගා කළ හැකිය. LOLC Finance 2022 ටෙක්නොවේෂන් සම්මානුලලේදී රන් සම්මාන 5ක් නිකර ගනිමින් ඩිජිටල් විප්ලවයේ ප්‍රමුඛයා වේ. අන්තර් බැංකුකරණයේ ඩිජිටල් ගෙවීම් වල විශිෂ්ටත්වයට හිමි සමස්ත රන් සම්මාන දිනා ගනිමින් LOLC Finance ඩිජිටල් බැංකුකරණය තුල විශිෂ්ටයා වේ. නවීකරණය සහ මූල්‍ය සේවා ඩිජිටල් කරණය කිරීම තුළින් සිය ගනුදෙනුකරුවන්ට පහසුව සැලසීම LOLC Finance අභිප්‍රායයි. කාලගුණ වාර්තාව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. යලිත් සිරස්තල 22 වෙනි සංශෝධනීය ගැසට් කර සති 5කින් විවාදයට පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තුවේදී හෙට. එක රටක් එක නීතියක් කොමිෂන් වාර්තාව ජනාධිපතිතුමා වෙත. විදේශ ලේකම්වරිය සහ ඇමරිකානු දූත පිරිස අතර හමුවක්. මෙරට කෘෂිකාර්මික පුනර්ජීවනය සඳහා වූ ක්‍රියාකාරී සැලැස්මක් සහිත යෝජනාවලියක්. දුම්රිය පහසුකම් පුළුල් කෙරේ. ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඉන්දියාවෙන් ආනයනයට පියවර. පැල්වත්ත සීනි කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමේ. ඉන්දිය අගමැති සහ එක්සත් අරාබි එමිරාජ්‍යයේ ජනාධිපතිවරයා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ගාල්ලේදී ආරම්භයි. මෙම ප්‍රතිපකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. දිවා ප්‍රවෘත්තින් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රතිපකාශය සවස 6ට බලාපොරොත්තු වන්න.